හොඳයි පින්නතුනි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන තෙවරක්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්ඡපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත මේ තිසරණ සහිත පංචශීල ධර්මය පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු 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 සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තේ. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ සිකුරාදා දිනේ පවත්වනු ලබන මේ භාවනා වැඩසටහනටයි
ඔබ සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒක නිසා පින්නතුනි අපේ ජීවිතයේ කුසලයට පිනට නැඹුරු කර ගැනීම ඉතාමත් වටිනා කාරණාවක්. මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නේ බොහොම දුර්ලභ ලෙස. ඒ සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක බෞද්ධයන් වෙලා ඒ වගේම ක්ෂණ සම්පත්තියත් හිමි කරගෙන මේ ධර්මයේ පවතින බැබලෙන කාලෙක මිනිසුන් වෙලා උපදිලා අපිට මේ ධර්මය දියුණු කරගන්න ලැබීම මහා භාග්‍යයක් කොට අපි සලකන්නට ඕනේ. ඉතින් මේ කාල පරිච්ඡේදයේදී ඔබ සියලු දෙනාම කල්පනා කරගන්නට ඕනේ පින්නතුනි අපේ ජීවිතේ බොහොම නිස්සාරයි. අපි බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්නටයි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. බොහොම කෙටි ආයුෂයක් අපිට තියෙන්නේ. අපි ජීවත් වෙයි අවුරුදු 70ක් 75ක් වැඩියෙන්ම 80ක් 85ක් ජීවත් වෙයි. ඒ කාල පරිච්ඡේදෙත් මහ වේගින් ගත වෙනවා. වේගින් ගත වෙන මේ කාලය නිකරුණේ නිෂ්ඵලව ගත වෙන්න දෙනවද? එහෙම නැත්නම් මේ මනුස්ස භවයෙන් ලොකු වැඩක් කරගෙන මේකෙන් නික්මනවද කියන එක අපි හොඳට කල්පනා කළ යුතු තියෙනවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් ධර්මයට අඩංගු නැහැ. ධර්මයට නැඹුරු නැහැ. බොහෝම ස්වල්ප පිරිසක් තමයි මේ ධර්මයේ තුල ඉන්නේ, ධර්මයේ දියුණු කරන්නේ, ධර්මානුකූලව කටයුතු කරන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ සත්පුරුෂයෝ බොහොම දුර්ලභයි. ප්‍රඥාවන්තයෝ ඉතා දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. මේ සත්පුරුෂ භාවය ඒ වගේම මේ පින්වත්කම ධර්මයට නැඹුරුකම බොහොම අතලොස්සක් තුලයි පිහිටලා තියෙන්නේ. ඒ අය තමයි අද මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් මේ ධර්මයේ දියුණු කරගන්නට ඕනා කියන මේ දැඩි සිටිවිල්ල ඇති කරගෙන සෑම සිකුරාදා දිනකම සතියක් හැර සතියක් අපි පවත්වනු ලබන මේ භාවනා වැඩසටහනටත් ධර්ම දේශනා මාලාවටත් සම්බන්ධ වෙලා ධර්මඥානෙ දියුණු කරගන්නටත් කුසල් දහම් වර්ධනය කරගන්නටත් කටයුතු කරන්නේ. සබ්බ පාපස්ස අකරණං. සබ්බ කියන්නේ සියලු. සියලුම පව් කරන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ඒ කියන්නේ අරක කෙරුවට කමක් නෑ, මේක කෙරුවට කමක් නෑ. අර වගේ බරපතල දේවල් නම් කරන්න එපා. එහෙම නෙමෙයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ. සබ්බ කියන්නේ සියලු. සියලුම පව් කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං. කුසලස් උපසම්පදා. අපේ කුසලතා දක්ෂතාව වර්ධනය කරගන්නට ඕනේ. මේ දක්ෂතාවක් තමයි අපි වර්ධනය කරගන්නේ. පැයකට ආසන්න කාලයක් අපි එක ඉරියව්වකින් ඉන්න පුරුදු වෙනවා එක අතකින්. එක ඉරියව්වකින් එක තැනකට වෙලා ඉන්නවා කියන්නේ ඒක අපහසු දෙයක්. හැබැයි පුරුදු වෙන කෙනෙක්ට එක ඉරියව්වකින් ඉන්නට පුළුවන්. එක අතකින් මේ ඉරියව්ව පුරුදු වීමත් සමගම සචිත්ත පරියුදපණං. සකීය චිත්තසංතානය දමනය කරගන්නවා. ඒ දමනය කරගන්නේ කුසලතාවක් වර්ධනය කරගන්නට. මේ අභ්‍යන්තරයේ පින්නතුනි අපේ කුසලතාවයක් තියෙනවා. ඕනෑම පුද්ගලයෙක් මේ ලෝකෙට උපත ලබන්නේ කුසලයේ එක්කලා. පෙර සසරේ අපි දියුණු කළ ප්‍රගුණ කළ කුසලතා තියෙනවා.
ඒකනේ සඳහන් කරන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. තව අයෙක් තව දෙයකට වෙයි සමත. දැන් මම දක්ෂ දෙයට ඔය ඇත්තෝ දක්ෂ නෑ. දැන් මට බණ කියන්න පුළුවන් ඔය ඇත්තන්ට බණ කියන්න බෑ. හැබැයි ඔය ඇත්තෝ කරන දේ මට කරන්න බෑ. දැන් ලෝකෙන් ඕනම කෙනෙකුට විශේෂත්වයක් තියෙනවා මේ සසරේ ප්‍රගුණ කරපු දේවල්. ඒ ප්‍රගුණ කරපු දේවල් තමයි අපි මේ සසරේ අරගෙන ඉන්නේ. ඒක නිසා කුසලතා පුරුදු කළොත් ඒ කුසලතා අපි ඉස්සරහට අරන් යනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ කුසල දහම් වර්ධනය කරන්න. කුසලස්ස උපසම්පදා. එහෙනම් අපි අද ඒ කුසලතාවක් වර්ධනය කරගන්නට තමයි අපි මේ කටයුතු කරන්නේ. පින්නතුනි අපි අද සති කිහිපයක ඉඳලා අපි සාකච්ඡා කරනවා භාවනා කරනවා මේ පිළිකුල් භාවනාව. එහෙම නැත්නම් කායගතානුසතිය කියලා අපි කියනවා. වැඩියෙන් කැමති මං හිතන්නේ කායගතානුසතිය කියලා කියනවනේ. පිළිකුල් කියනකොට ඒක ටිකක් කැමතිත් නැති වෙන්නේ නැති පිළිකුල කියනකොට. සමහරුන්ගේ මෙහෙම මතයක් තියෙනවා. බෞද්ධයන් තුල පවා තියෙනවා. බොහෝ බෞද්ධයන් තුල තියෙනවා මේ මතය. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනා නැත්තම් මේ බුදුදහම තියෙන්නේ පරලෝකෙට වැඩක් කරගන්නනේ. එහෙම කියනවා. සමහරු සිල් සමාදන් වෙන්න පන්සලට එනවා අහනකොට අපි ඉතින් හාමුදුරනේ ආවා. පරලෝකෙට මොන හරි දෙයක් කරගන්නත් එපා යන තැනකට. ඒතකොට යන තැනට කරගත්තාම ඇද්ද ඉන්න තැනට කරගන්න අවශ්‍ය නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඉන්න ජීවිතේ සාර්ථක වෙන්නේ නැත්නම් ඒ දහමින් කිසිදු අර්ථයක් නැහැ. එහෙනම් මේ බුදුදහම තියෙන්නේ පින්නතුනේ මේ ජීවත් වෙලා ඉන්න කාලෙදි සතුටින් සැපෙන් සැනසීමෙන් ජීවත් වෙන්න. සමහරුන්ගේ මතයක් තියෙන බුද්ධහම කියලා කියන්නේ අසුභවාදයමයි සර්ව අසුභවාදය ගැනමයි කතා කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණය ගැනමනේ අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ. වැඩිපුර බුද්ධහමේ කතා කරන්නේ සූත්‍ර දේශනාවල තියෙන්නේත් එහෙම. ඒක නිසා සමහරු මේ දහමට අකමැති ස්වභාවයකුත් තියෙනවා. හැබැයි පින්නතුනි බුදුදහමෙන් මේ සතුට ගැන කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ගණනාවකින්ම දේශනා කළා තියෙනවා. මේ සතුට සැනසීම පිළිබඳව. වෙන කිසිදු දර්ශනයකින් ඒ ගැන කතා කරලා නැහැ ඒ තරමට. ඉතින් ඒක නිසා අපි මේ භාවනාවට අපි කියමු කායගතානුසතිය කියලා. ඕකටත් හොඳයිනේ. ඒක නිසා මේ කායගතානුසතිය අපි දියුණු කරන්නේ සවිඥාන අසුභය. සවිඥාන කායගතානුසතිය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ භාවනා කරන්නේ. ඊළඟ සතියක අපි සාකච්ඡා කරනවා භාවනා කරනවා අවිඥාන කායගතානුසතිය. එහෙම නැත්නම් අවිඥාන අසුභය පිළිබඳව. අද සාකච්ඡා කරන්නේ සවිඥාන අසුභය. එතකොට පින්නතුනි අපි ගිය සතියේත් මේ ගැන සඳහන් කළා. අපි සියලු දෙනාම මේ මුලාවකට අහු වෙලා ඉන්නේ. අපි සියලු දෙනාම මුලාවක ඉන්නේ. ඒ මුලාවක ඉන්න හේතුව තමයි අපි සියලු දෙනාම ප්‍රත්‍යඥයෝ. සබ්බේ පුතුජන උම්මත්තක අපි පිස්සෝ. ඔය ඇත්තොත්න් පිස්සු මටත් පිස්සු. ඒ කියන්නේ මේ සියලුම දෙනාට මේ ප්‍රත්‍යඥයෝ නම් ඒ සියලු දෙනාම උම්මත්තක ස්වභාවයකින් ඉන්නේ. මන්නේ මේ දේශනා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා අපිට මේ විවිධ දේවල් අපි මේ ලෝකේ අල්ල ගන්නවා. වැඩියෙන්ම අල්ලගන්නේ පින්නතුනි මම මගේ කියන දේවල්. මම කියලා අපි අල්ල ගන්නවා. ඊළඟට අපි අල්ල ගන්නවා මගේ කියලා අල්ල ගන්නවා. ඊළඟට මට කියලා අල්ල ගන්නවා. ටිකක් කල්පනා කරලා බලන්න ඔබ වැඩියෙන්ම කාටද ආදරේ? ටිකක් කල්පනා කරලා බලන්න පින්නතුනි අපි කාටද වැඩියෙන්ම ආදරේ? ඔය ඇත්තෝ මෙතන ඉස්සරහා හිටියා නම් ප්‍රශ්න කරන්නට තිබුණා. ඔබ හිතලා බලන්න කාටද වැඩියෙන් ආදරේ? සමහර කෙනෙක් සඳහන් කළා මම මගේ මහත්තයාට වැඩියෙන් ආදරේ, මගේ නෝනාට වැඩියෙන් ආදරේ, මගේ ලොකු පුතාට නැත්නම් මගේ දරුවන්ට මෙහෙම සඳහන් කරයි. හැබැයි ඔය ASCII තියෙනවා ඒ අයට ආදරයක් නෙමෙයි Taman තමයි ඔය ආදරය කරලා තියෙන්නේ.
මොකද ඒ අය වෙනස් වෙනකොට තමන්ට දුක හිතෙනවා. ඒ කියන්නේ තමන් අල්ලගෙන තියෙනවා. මොනවද අල්ලගෙන තියෙන්නේ? මගේ මගේ කියලා. එහෙනම් ඒ මගේ කියන ස්වභාවය නිසා තමයි දුක ඇති වෙන්නේ. ඒක නිසා මේ කය ගැන මුලින්ම අපි බලන්න ඕනේ මේ කයට තියෙන කැමැත්ත. මේකට කියනවා සංඥා විපල්ලාසය කියලා. අපි මේ මුලා වෙලා ඉන්නේ සංඥා විපල්ලාසයෙන්. අනිත්‍ය නිත්‍ය සංඥා, දුක්ඛ සුඛ සංඥා, අනාත්ම අත්ථ සංඥා. මේ විදිහට අපි මුලා වෙලා ඉන්නේ මේ කය පිළිබඳව. අපි ඇහැට මුලා වෙලා, කනට මුලා වෙලා, නාසයට මුලා වෙලා, දිවට මුලා වෙලා, ඒ වගේම ශරීරයට මුලා වෙලා. මේ මුලා වෙන්නේ මොනවගෙන්ද? රූපේට. රූපේ නිසා. ඇහෙන් රූප දැකලා මුලා වෙනවා. කනින් ශබ්ද අහලා මුලාවටපත් වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඒකටින් මුලාවටපත් වෙනවා. දිවෙන් රස විඳලා ඒකෙන් මුලාවටපත් වෙනවා. ශරීරයෙන් ස්පර්ශ පහස ලබලා ඒකෙන් මුලාවටපත් වෙනවා. මනසින් බොහෝ රස ධර්මතා විඳලා ඒකට මුලාවටපත් වෙනවා. ඒක නිසා මෙන්න මේ මුලාවන් අපි අඳුර ගන්නට ඕනේ, අවබෝධ කර ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. පින්නතුනි, අපි අපේ ශරීරයටත් මුලා වෙලා තියෙන්නේ. අපේ සිරුරටත් අපි මුලා වෙලා තියෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ කායගතානුසතියේ එහෙම නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙත් මේක සඳහන් වෙනවා. කායානුපස්සනා කියන කොටසේදී පටික්කුල මනසිකාරය පිළිකුල් ලෙස කොහොමද මේ ශරීරය මෙනෙහි කරන්නේ? ඒ පිළිකුල් ලෙස ශරීරය මෙනෙහි කරන්නේ මේක තියෙන නිසා. මේකේ පිළිකුල් ස්වභාවයක් ඇති නිසා මේක පිළිකුල් ලෙස අපි මෙනෙහි කරනවා. මොකද මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවයක්. හැබැයි ඒක අපි අල්ලගෙන තියෙන්නේ, ඒක අපි හිතන්නේ හිතෙන්නේ නැහැ මේක පිළිකුලක් කියලා. මම පෙර සතියකත් සඳහන් කළේ ඔබට අපේ මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ඒවා එළියට දාලා නැවත අපි ඇතුළට දාගන්න බෑ අපිට. ඒ තරම් අපි අපවිත්‍රයි මේ ශරීරයේ තියෙන දේවල්. ටියකට නහයට ඇඟිල්ල ගහලා එළියට අරගෙන නැවත ඉඹලා බලන්න. නහයට ලං කරලා මොන තරම් අපවිත්‍රද, මොන තරම් දුගදද. හැබැයි අපි ඕනේ තරම් හුස්ම ගන්නවා, අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ ආත්ම සංඥාවෙන්, ආත්ම දෘෂ්ටියෙන් වෙහිලා තියෙන. මේක එළියට ගත්ත ගමන් මේක පේන්න ගන්නවා. ඉතින් ඒක නිසා අපි බලමු එළියට අරගෙන මේවා කොහොමද කියලා. හොඳට අපි දැක ගන්නට ඕනේ මේ කය ගැන. මේ කයේ පින්නතුණි දොරවල් 9කින් අසූචි වැగిරෙනවා. දොරවල් 9කින් අසූචි වැగిරෙනවා, අපවිත්‍ර දේවල් වැగిරෙනවා මේ ශරීරේ. බලන්නකො කන් දෙක. කන් දෙකෙන් අපි හැමදාම එහෙම නැත්නම් සතියකට සැරයක් හෝ කන් දෙක සුද්ධ කරනවා. ඇතුලේ තියෙනවා කන් ඇතුලේ කලාඳුරු කියලා. ඒවා පින්නතුණි අපි පෙට්ටියක දාලා මංජුසාවක දාලා පරිස්සම් කරලා තියාගන්නේ නැහැ. මොකද අපවිත්‍රයි. ඊළාට මේ නාස්පුඩු දෙකෙන් බලන්න මොන තරම් පොටු සෙම එනවද මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන. මේවා එළියට දාපු දෙයක් ආය ඇතුළට අපි දාගන්නේ නැහැ නේ. කටින් කෙලෙනවා. ඊළඟට ශරීරයෙන් මල මුත්‍ර පිට වෙනවා. මේ ආදී ඇස් දෙකෙන් කබේනවා. මේවා කවදාවත් සැප දේවල් නෙමෙයි. එහෙම නැත්නම් මේවා ප්‍රිය දේවල් නෙමෙයි, අප්‍රිය දේවල්. ඒක නිසා නව දොරකින් අසූචි වැగిරෙන මේ කලයක් තමයි අපි මේ උරුම කරගෙන තියෙන්නේ. කුණප කොටස් 32ක් ඇතුලේ තියෙනවා අපේ අභ්‍යන්තරයේ සහ බාහිර. අර හැමකින් වැහිලා තියෙන නිසා අපිට මේක ඒ තරම්ම පේන්නේ නැහැ. හැබැයි මේක නුවණ තියෙන කෙනා, ප්‍රඥාවන්තයා මේක නුවණින් දකිනවා. විනිවිද දකින්න මේ ශරීරයේ අභ්‍යන්තරයේ මොනවද තියෙන්නේ කියලා. එහෙම දකින්න නැති අඥානයා මේ ශරීරයේ පෝෂණය කරමින් මේකම තමයි සැප, මේකම තමයි සැප කියලා මේ ශරීරයේ කය පෝෂණය කරමින් කටයුතු කරනවා.
ඒ පුද්ගලයාගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. කය විතරයි වැඩෙන්නේ. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. මස නම් වැඩෙනවා. හැබැයි ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ, මෝඩයාගේ. හැබැයි ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව තමයි වර්ධනය වෙන්නේ. ඒක නිසා පින්නතුනි අපි ප්‍රඥාවෙන් නුවණින් දකින්නට ඕනේ අපේ කය ගැන. බලන්නකො මොන තරම් අපවිත්‍ර දේවල් අපේ මේ ශරීරයේ තියෙනවද මේ කුණප කොටස් 32ක් විදිහට. එතකොට මේ කුණප කොටස් 32 හැදිලා තියෙන්නේ ධාතු කොටස් වලින්. එතකොට මේ කුණප කොටස් දිහා බලනකොට මේකේ අල්ලගන්න දෙයක් නැහැ. මොකද ධාතුවක් ඒක. එතකොට මේකේ අල්ලගන්න තැනකුත් නැහැ. අල්ලගන්න දෙයක්කුත් නැහැ. මොකද නිතර වෙනස් වෙනවා. නිතර වෙනස් වෙන කය දිහා බලනකොට අපවිත්‍ර ගොඩක් අපි මේ තියාගෙන උදේ ඉඳලා රෑ වෙනකන් නාවනවා, කවනවා, පොවනවා. බොහෝ සැප සම්පත් ලබා දෙන්න හදනවා. හැබැයි කොච්චර දෙන්න හැදුවත් මේක වෙනස් වෙනවා. ඒක නිසා ප්‍රඥාවන්තයා මේ කය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නවා මේ කායගත අනුසතියෙන්. හොඳ අවබෝධයක් ලබාගෙන මේ කයට තියෙන මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් මේ කයට තියෙන බැඳීම, කය කෙරෙහි තියෙන අපි කියමුකෝ මේක සක්කාය දිට්ඨිය. හොඳම වචන තමයි සක්කාය දිට්ඨිය. සක්කාය. මම මගේ කියන මේ හැඟීම. මේ 20 ආකාරයකින් තියෙන මේ සක්කාය දිට්ඨිය ප්‍රඥාවන්තයා මේ කය දිහා බලනකොට ගලවලා යනවා. ඔන්න සෝවාන් වෙන්න හොඳ මාර්ගයක් මේ භාවනාව. කියන්නේ සෝවාන් වෙන්න මේ සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ විචිකිච්ඡා නැති වෙනවා, සීලබ්බත පරාමාසයක් නැති වෙනවා. එකක් නැති වෙනවා කියන්නේ අනිත් සියල්ලමත් ප්‍රහීණය වෙනවා. ඒ තුනම. ඒක නිසා මේ ශරීරයේ තියෙන ආසාව ටික ටික ඈත් වෙන්න ගන්නවා ඔහු තුලින්. කලින් ලොකු බැඳීමක් තිබුණා මේ ශරීරයට. ඒ බැඳීමක් තිබ්බා කියලා නාන්න නැතුව, කන්න නැතුව, බොන්න නැතුව, ශරීරය මේ පිරිසිදු කරගන්න නැතුව බලාගත් අතේ බලාගෙන ඉන්න කියලා නෙමෙයි මේ බුදුදහමෙන් කියලා දෙන්නේ. ඒ සියලුම ක්‍රියා සිද්ධ කරනවා. බොහොම ලස්සනට ඉන්නවා. බොහොම ලස්සනට ශරීරය තියා ගන්නවා. කොණ්ඩේ පීරලා, තෙල් ගාලා බොහොම ලස්සනට මේ ශරීරය තියා ගන්නවා. හැඩ වැඩ වෙලා. හැබැයි ඒ අභ්‍යන්තරයේ අපි අවබෝධයක් තියෙනවා ඔහුගේ හෝ අයගේ මේ ශරීරය කොච්චර අපි හැදුවත් මේක අනිත් පැත්තටමයි කැරකෙන්නේ. මේ කුණු ගොඩක් මේක කියන අවබෝධයෙන් යුක්තවයි ඒව කරන්නේ. ඒ අවබෝධයෙන් යුක්තවයි ශරීරය පෝෂණය කරන්නේ. හැබැයි ඔහු ප්‍රඥාවන්තයා දැනගන්නවා, දන්නවා, අවබෝධය තියෙනවා. අවබෝධ කරගන්නවා මේ ශරීරය නිතර වෙනස් වෙනවා. මේක කුණු ගොඩක් මේ දරාගෙන ඉන්නේ. ඒක නිසා මේ කය කොයි වෙලාවෙද දාලා යන්නේ? කොයි වෙලාවද මේ කය අතහැර ගන්නේ කියලා අතහැරීමේ සංඥාව ඔහුට ඇති වෙනවා. එතකොට මේ අතහැරීමේ සංඥාව ඇති වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එකයි. ඒක නිසා පින්නතුනි මේ කයට තියෙන බැඳීම, කයට තියෙන මමත්වය අපිට අඩු කරගන්නට, නැති කරගන්නට ඉතාමත් වටිනා භාවනාවක් තමයි මේ කායගත අනුසති භාවනාව. ඒක නිසා අපි භාවනාවට සූදානම් වෙමු. ගිය සතිය වගේමත් භාවනා කිරීමටයි සූදානම් වෙන්නේ මේ කායගත අනුසති භාවනාව. මේ ශරීරයේ කුණප කොටස් පිළිබඳව අපි වෙනදා වගේම බලලා ප්‍රඥාවෙන් යුක්තව, බුද්ධියෙන් යුක්තව මේ කයේ අභ්‍යන්තරයේ තියෙන බාහිරව පිහිටලා තිබෙන සියලුම කොටස්. ඒ කියන්නේ 32ක් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඔබට මතක නම් ඒවා සිහි කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට මතක තියෙන දේවල් හෝ සිහි කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින්නතුනේ මේ භාවනාව ඔබ හැමදාම වර්ධනය කරගන්නට ඕනේ. භාවනා ක්‍රම කීපයක් දැන්ට සාකච්ඡා කරලා තිබෙනවා. ඔබට මේ භාවනා ක්‍රමය කළා කියලා මේ වෙන භාවනා ක්‍රමයක් නේ මට අනේ
ප්‍රගුණ කරන්න පුළුවන් කියලා ඒක ගැටලුවක් නෑ. ඔබට කැමති භාවනා ක්‍රමයක් ඔබ දියුණු කරගන්නට පුළුවන්. මේ භාවනා ක්‍රම ගණනාවක් කියලා දෙන්නේ අර සමහරුන්ට එක එක භාවනා ක්‍රමයි ප්‍රගුණ කරන්න කැමති. ඒ Tamanට කැමති එකක් වැටහෙන එකක් ඔබට ප්‍රගුණ කරන්න පුළුවන් ඒක නිසා. ඒක නිසා පින්නතුනේ නම් අපි සූදානම් මේ භාවනා කිරීම සඳහා හොඳයි අපි ටික වේලාවක් අපි භාවනාවට සමවැදිලා මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගනිමින් ප්‍රඥාවෙන් මේ කය දිහා දකින්න සූදානම් වෙමු. සාදු සාදු සාදු. හොඳයි එහෙනම් මූලික ප්‍රත්‍යවේක්ෂණා කරගෙන අදිෂ්ඨාන කරගෙන සූදානම් වෙන්න භාවනා කිරීමට. ඔබ දැන් දන්නවා අදිෂ්ඨාන කරගන්නට මූලික සූදානම් වීම දන්නවා. ඒක නිසා ඔබ ඒ සඳහා සූදානම් වෙන්න කය ඍජුව තබාගෙන පහසු ඉරියව්වක වාඩි වෙලා කොන්ද ඍජුව තබාගෙන හේතු වෙන්නේ නැතුව කොහෙටවත් සූදානම් වෙන්න භාවනා කිරීමට. හොඳයි පින්නතුනි මම මේ කියන දේ හොඳට හිතින් මෙනෙහි කරමින් මේ කියන දේ හොඳට හිතින් දකිමින් මෙනෙහි කරමින් මේ කය දිහාම දකිමින් භාවනා කරන්න. ඔබේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා බලාගෙන යන්න තමන්ගේ ශරීරයේ මුලින්ම හොඳට දකින්න තමන්ගේ ශරීරය නුවණින්. හොඳට බලාගෙන යන්න. හිස් මුදුනේ කෙස් පිහිටලා තිබෙනවා. ඊළඟට නළල, ඇස් බැමි, ඇස් දෙක, නාසය, මුඛය, නිකට, එල්ල, උරපත්, පපුව, උදරය, ඉන, පාද, ඇඟිලි තුඩු දක්වාම හොඳට බලාගෙන යන්න තමන්ගේ ශරීරය. නැවතත් පාදාන්තයේ සිට කේසාන්තයේ දක්වාම හොඳට බලන්න තමන්ගේ ශරීරය. හැමදාම මම ලස්සනට තියාගන්න මේ ශරීරය හැමදාම නාවමින්, කෑම කවමින්, වතුර පොවමින් බොහෝ සැප පහසු ලෙස මම මේ තියාගන්න ශරීරය හොඳට දකින්න. දැන් තමන්ගේ කය මේක හිතින්ම දකිමින් තමන්ගේ කය ලෑල්ලක් මත දිගා කරවන්න. ලෑල්ලක් මත හිතින් දිගා කරවන්න තමන්ගේ ශරීරය. දැන් මීට කලින් හොඳට දැක්කා තමන්ගේ ශරීරය. මගේ ශරීරය හොඳට මම බැලුවා. දැන් මේ ශරීරය ලෑල්ලක් මත දිගා කරවන්න. හිතින් මෙනෙහි කරමින් හොඳට දකින්න. මගේ හිසේ තියෙනවා කෙස්. මේ කෙස් වැටිය හයියෙන් අල්ලලා ඇදලා ගන්න. හිතින් මේක කරන්න.
දැන් පේනවා හමත් එක්කලා මේ කෙස් වැටිය ගැලවිලා ඇවිල්ලා දෝතිම්ම මේ කෙස් ටික අරගෙන හොඳට විමසලා බලන්න. මෙච්චර කාලයක් මම කෙස් වැටිය පීරමින් පිරිසිදු කරමින් නාවමින් තියාගත්ත කෙස් වැටිය හමත් එක්කලා ගැලවිලා ඇවිල්ලා තියෙන මේ කෙස් වැටිය මේක හොඳට දකින්න. මේක දකින්නකොට මේ කෙස් වැටිය සාර බවක් පේන්නේ නැහැ. සුබ බවක් පේන්නෙත් නැහැ. මේ ස්වභාවය මේ කෙස් වැටියේ ස්වභාවය බොහෝම පිළිකුල්. මේකේ වර්ණයක් තව පැහැයි. මේක නහයට ලං කළොත් දුර්ගන්ධයක්මයි හමන්නේ. හොඳට දකින්න තමන්ගේ කෙස් ටික. මේ කෙස් පීරමින් සුද්ධ පවිත්‍ර කරමින් මේ කෙස් ගැලවුණාම අපි කවදාවත් තියාගන්නේ නැහැ මම මගේ කෙස් ටික සියල්ලම බැහැර කරනවා විසි කරලා දානවා. ඒ විසි කරන්නේ පිළිකුල නිසා. මේ කෙස් වැටියෙන් ගැලවෙන කිසිදු කෙස් ගහක් මම තියාගන්නේ නැහැ. පිළිකුල්. එහෙනම් මගේ මේ කෙස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. හොඳයි දැන් අතේ තියෙන කෙස් වැටිය කොහොම ඉස්සරහින් තියන්න. ශරීරේ පේනවා මට මගේ ශරීරේ ලොම් තිබෙනවා. මේ ලෝම සියල්ලම ගලවලා අතට ගන්න. සියලුම ලොම් ගලවලා අතට ගන්න. මේ අතට ගත්තට පස්සේ මට දැන් පේනවා මට හිතින් පේනවා හමත් එක්කලා ගැලවිලා ඇවිල්ලා තිබෙන මේ මගේ ලෝම. මේ ශරීරයේ තිබුණ මේ ලෝම ශරීරයේ තිබෙන තුරු මට මේක තේරුනේ නැහැ. මේ ලෝම ගැලවිලා ශරීරයෙන් ගැලවුණාමයි මට තේරෙන්නේ මේ ලෝම කොයි තරම් අපවිත්‍රද. කිසිදු ලස්සන පැහැයක් නැහැ. අව පැහැයක් තියෙන්නේ. කිසිදු සුගන්ධයක් එන්නේ නැහැ. ගන්ධයක්මයි එන්නේ. දහඩිය හමන, දහඩිය තැවරුණ මේ ලෝම තුලින් එන්නේ දුගඳක්මයි. හොඳට මේ අත් දෙකේ තිබෙන මේ ලෝම දිහා හොඳට බලන්න. අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අත් දෙකේ තිබෙන ලෝම ටිකත් ඉස්සරහින් දාන්න. කෙස් තියෙන තැනින්
දැන් මට පේනවා මගේ අත් දෙකේ කකුල් දෙකේ අග පිහිටලා තිබෙනවා නියපොතු. මම අඬුවක් ආධාරයෙන් මේ නියපොතු සියල්ලම ගලවනවා. මේක හිතින්ම කරන්න ඕන දෙයක්. මේ නියපොතු සියල්ලම ගලවලා මගේ අතට ගත්තා. අරගෙන බලන්න හොඳට නියපොතු වගේ එක පැත්තක හමත් එක්කලා ගැලවිලා ලේත් එක්කලා තැවරිලා මස් කෑලිත් එක්කලා තැවරිලා මේලේ මෙච්චර කාලයක් මම ලස්සන කරමින් හැඩ කරමින් පාට තවරමින් රැකගත්ත මේ නියපොතු හොඳට දකින්න මම ලස්සන කරගෙන තියාගත්ත මේ නියපොතු අවලස්සනයි. පිළිකුලක්මයි මට පේන්නේ. කිසිදු සුවඳක් මේකින් හමන්නේ නැහැ. දුර්ගන්ධයක්මයි එන්නේ. කිසිදු සාර බවක් නැහැ. මේ ටික පරිස්සම් කරලා තියාගන්න කියලා මට හිතෙන්නේ නැහැ. මේක දැකපු මොහොතේ ඉඳලා මේ මගේ නියපොතු කොයි වෙලාවෙද මං විසි කරලා දාන්නේ කියන චේතනාවෙන් මම ඉන්නේ. එහෙනම් මගේ මේ නියපොතු අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. නියපොතු ටිකත් අර කෙස් ටිකත් ලොම් ටිකත් තියපු තැනින්ම විසි කරලා දාන්න තෙන්ටම. මගේ කටේ තිබෙන වදත් අර ආණ්ඩුව ආධාර කරගෙන අර දත් සියල්ලම ගලව ගන්නවා. හිතින් මේ කටයුත්ත සිද්ධ කරන්න. දත් සියල්ලම ගලවලා අතට ගන්න. හොඳට බලන්න දත් ටික දිහා. කටේ තියෙනකොට හරියට බලා ගන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. හැමදාම මම මදිනෝ මේ දත් ටික පිරිසිදු කරනවා. හැබැයි මේ දත් ටික මට කවදාවත් දැක ගන්නට ලැබුණේ නෑ මේක ඇතුලේ තිබ්බට. අද මට පේනවා මේ දත් ටික. මේ දත් ගැලවිලා ඇවිල්ලා මේ හමින් ලේත් එක්කලා තැවරිලා බොහෝම පිළිකුල් ස්වභාවයක්. සමහර දත් පුරවලා පුරවපු දත් කළු පාටින් පෙරවිලා තියෙනවා. සමහර දත් කැඩිලා සමහර දත් කෑලි වෙලා අවලස්සන වෙලා අව පාට වෙලා හොඳට දකින්න මේ දත් ටික දිහා. කිසිදු සාර බවක් මට පේන්නේ නැහැ මගේ දත් ටිකෙන්. මේක ආපහු කටට දාගන්න හිතෙන්නෙත් නැහැ මේ දත් ටික. මේකෙන් සුවඳක් හමන්නෙත් නැහැ. ලේ ගඳමයි වහනේ වෙන්නේ. සමහර දත් අස්සේ රැඳුන ආහාර කැබලි ඉතාම පිළිකුල්. දකින්න කොටත් ඉතා පිළිකුල්. මගේ මේ දත් අසාරයි අසුභයි පිළිකුලයි
දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි ඉඩක් ටිකත් අර කෙස් ටිකත් ලොම් නිය තියපු තැන් වලින්ම එතනින්ම දාන්න. මගේ මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් වහගෙන ලස්සන කරගෙන තියෙන හමක් තියෙනවා. මේ හම මම ගලවනවා. හිසේ ඉඳලා තියුණු පිහියකින් ඉරක් ඇඳලා ටිකෙන් ටික මේ හම ගලවනවා මම. මේ හම ගලවගෙන දැන් හිසේ ඉඳලා මේ හම ගැලවෙනවා. හිසේ ඉඳලා ගැලවිගෙන හරියට ශරීරයට දාපු ඇඳුමක් ගැලවෙනවා වගේ මේ හම ගැලවිගෙන එනවා. මේ මුළු ශරීරයේම තියෙන හම ගලවලා හොඳට බලන්න. පිටින් ලස්සනයි. අභ්‍යන්තරයෙන් මහා පිළිකුලක්. සතෙක් හම ගැහුවා වගේ. අභ්‍යන්තරේ ලීත් එක්කලා තැවරිලා මසුත් එක්කලා ගෑවිලා මේ හම තියෙන්නේ. මේ හම බලන්න කොයි තරම් අපවිත්‍රද. මේ හම තමයි මම උදේ හවස සෝදමින් පිරිසිදු කරමින් ලස්සන්ට තියාගන්නේ. මේක පිටින් මෙහෙම තිබුණට අභ්‍යන්තරයෙන් අද තමයි මන් දැක්කේ. අතිශය පිළිකුලක්. මේ හමට මොන තරම් දාඩිය දානවද? දාඩිය දාපුවම මොන තරම් දුගඳක්ද මේ ශරීරයෙන් හමන්නේ. මේ හමෙන් මොන තරම් දුගඳක් හමනවද? කිසිදු සාර බවක් මේ හමේ නැහැ. කිසිදු සාර බවක් නැහැ. මේ හමට මොන තරම් රෝග හැදෙනවද? තුවාල හැදෙනවද? දද කුෂ්ඨ හැදෙනවද මේ හම? මොනතරම් අපවිත්‍රද එතකොට? එහෙනම් මම මේ තරම් කාලයක් මේ හමක් පුරවගෙන හිටියේ මේක ලස්සනයි කියලා හිතාගෙන හින්නට මේ හම අතිශය පිළිකුල් දෙයක්. ඒක නිසා මගේ හම අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ හමත් ඉස්සරහින් පැත්තකට දාන්න. ඊළඟට මට පේනවා මගේ ශරීරයේ හම ගැලවුණාට පස්සේ හමට යටින් තියෙනවා මස්. මුළු ශරීරයේම මස් පිඩු පීටලා තියෙනවා. මගේ ශරීරයේ දැන් සතෙක් හම ගැහුවා වගේ. මේ මස් ටික සියල්ලම මම ගලවනවා. ශරීරයේ පීටලා තියෙන ඔක්කොම මස් ටික ගලවලා මම භාජනයකට දාලා හොඳට බලන්න.
හොඳට දකින්න මේ මස් දිහා. මෙච්චර කාලයක් මේ මස් පිඬු මම ශක්තිමත් කරගනිමින් මේ ශරීරය පෝෂණය කරමින් කටයුතු කළ මේ මස් පිඬු ලේත් එක්කලා තැවරිලා බොහොම අපවිත්‍රයි. අමුතුම දුගඳක් හමන්නේ මේ මස් වලින්. අතිශය පිළිකුලක් මට දැනෙන්නේ දැන්. කිසිදු සාරවත් ගතියක් මට දැනෙන්නේ නැහැ. ඒක නිසා මගේ ශරීරයේ පිහිටලා තිබෙන මේ මස් අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හොඳට දකින්න මේ මස් තමන්ගේ ශරීරයේ තිබෙන. දැන් ওই මස් ටික ශරීරයේ මස් පිඬු අර දාපු තැනින්ම දාන්න පැත්තකින්. ඊළඟට මට පේනවා මේ මස් වලට යටින් නහරවැල් පිහිටලා තිබෙනවා. මේ නහරවැල් සියල්ලම මම ගලවලා ගන්නවා අතට. හිතින් කරන්නේ මේ දේ. හොඳට හිතින් මෙනෙහි කරන්න මේ කියන දේ. අර නහරවැල් සියල්ලම ගලවලා ගන්නවා. අරගෙන හොඳට දකින්න. සමහර නහරවැල් කහ පාටයි. සමහර නහරවැල් රතු පාටයි. සමහර නහරවැල් නිල් පාටයි. නහරවැල් වල වටේට මස් කෑලි තියෙනවා. අර මසුත් එක්කලා ගෑවි ගෑවි ලේත් එක්කලා තැවරි තැවරි මේ මස් පිඬුත් සමග තිබුණ මේ නහරවැල් මගේ ශරීරයේ ලේ ධාතුව ගමන් කළේ මේ නහර ඔස්සේ. මොන තරම් අපවිත්‍ර දෙයක්ද මේ නහර කියලා කියන්නේ. මොන තරම් පිළිකුලක්ද මට මම දැන් දැනෙන්නේ මේ නහර. හොඳට දකින්න. වර්ණ වශයෙන්, පිහිටි ආකාර වශයෙන්, ගන්ධ වශයෙන් දකින්න. නහයට දැනෙන්නේ අතිශය පිළිකුලක්. අමුතුම දුර්ගන්ධයක් හමන්නේ. කිසිදු සාර බවක් මට මේ නහර වලින් මගේ ශරීරයේ දැනෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මේ පෝෂණය කරපු කයේ පිළිකුල් ස්වභාවයක්මයි මේ මට පේන්නේ. ඒක නිසා මේ ශරීරයේ තිබෙන නහර අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ නහර වැල් ටිකත් අර කෙස් ලොම් නිය දත් ආදී දැම්ම තැනින්ම දාන්න. දැන් බලන්න තමන්ගේ ශරීරය දිහා. හම ඉවත් වෙලා හමට යටින් තිබුණ මසුත් ඉවත් වෙලා. මස් වලට යටින් තිබුණ නහරත් ඉවත් වෙලා. දැන් ශරීරයේ ඇට කැබිලිටි ටිකයි තියෙන්නේ. ඒ අස්ථි කොටස් සියල්ලම ගලවලා ගන්න. අස්ථි කොටස් සියල්ලම ගලවලා ගන්න. අරගෙන හොඳට බලන්න මේ අස්ථි දිහා.
ලීත් එක්කලා තැවරිලා මස් කෑලි කෑලි තැන් තැන්වල තැවරිලා අතිශය පිළිකුලක් දැනෙන්නේ. අතිශය දුර්ගන්ධයක් හමන්නේ. මේ අස්ථි කොටස් වලින් අතිශය පිළිකුලක් දැනෙන්නේ. මගේ ශරීරයේ පිහිටලා තිබෙන මේ අස්ථි ඇට අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අස්ථි ටිකත් ඉස්සරහින් විසි කරලා දාන්න. ඊළඟට මට පේනවා මගේ ශරීරයේ පැත්තකට වැටිලා තියෙනවා මේ අස්ථි ගලවපුවාම හදවත. මේ හදවත ගලවලා අතට ගන්නවා මම. අතට අරගෙන මේ හදවත තියුණු ආයුධයකින් පිහියකින් දෙකට පළලා මම බලනවා. අනේ අභ්‍යන්තරයේ ලේ පිරීලා ලේ වලින් අමුතුම දුගඳක් හමනවා. මේ මස් වැදල්ලක් නේද මේ හෘදේ වස්තුව විදියට පිහිටලා තියෙන්නේ. හොඳට මට පේනවා දැන් මේ හෘදේ වස්තුවේ ස්වභාවය. කිසිම ලස්සනක් නැහැ. අවපැහැයක් තියෙන්නේ. දුර්ගන්ධයක් හමන්නේ. මගේ මේ හෘදේ වස්තුව හදවත අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හෘදේ වස්තුවත් පැත්තකින් විසි කරලා දාන්න. පැත්තකින් තියන්න. ඒ හෘදේ වස්තුවේ තිබුණ ලේ මම බාල්දියක් තියනවා ඒකට දානවා. දාලයි මම මගේ හෘදේ වස්තුව පැත්තකින් තියන්නේ. ඊළඟට මට පේනවා වකුගඩු තියෙනවා මගේ ශරීරයේ. පැත්තකට විසි වෙලා අස්ථි කොටස් ගලවලා ගත්ත නිසා පැත්තකට වැටිලා තිබෙන මේ වකුගඩු මම ගලවලා ගන්නවා. අරගෙන පළලා බලනවා මම. මේ වකුගඩු නිර්මාණය වෙලා තිබෙන්නේ මස් වලින්. මස් වැදුළු දෙකක් විදියටයි. හොඳට මම බලන්න මේ වකුගඩු දෙක. ලීත් එක්ක තැවරිලා බොහොම පිළිකුල් ස්වභාවයෙන් මේ වකුගඩු පිහිටලා තියෙන්නේ. දුර්ගන්ධයක්මයි හමන්නේ. එහෙනම් මගේ වකුගඩු අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි,
දුකයි අනාත්මයි. ඊළඟට මට පේනවා මගේ ශරීරය කියනවා අක්මාව. මේ අක්මාව මම ගලවලා ගන්නවා. අරගෙන මේක දෙකට පළලා මම මගේ මේ අක්මාව දිහා හොඳට බලනවා. බලනකොට මේකේ අමුතුම දුර්ගන්ධයක් තියෙනවා. අව පැහැයක් පිහිටලා තියෙනවා. ලීත් එක්කලා තැවිරි තැවිරි තිබුණ නිසා දුර්ගන්ධයක්මයි හමන්නේ. එහෙම නොවුනත් මේකෙන් දුර්ගන්ධයක්මයි එන්නේ. අක්මාවේ. මගේ මේ අක්මාව අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්ගන්ධයි, දුර්වර්ණයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අක්මාවත් මම අර කලින් තියපු දේවල් තියපු තැනින්ම මම තියනවා. ඊළඟට මගේ ශරීරයේ මට පේනවා මේ ශරීරයේ තියෙන පෙනහළු. වාතයේ පෙරලගෙන මේ පෙනහළු. පෙනහළු මම ගලවලා අතට ගන්නවා. අරගෙන පල්ලා බලන් අභ්‍යන්තරයේ මොනවද තියෙන්නේ වටිනා දෙයක් තියෙනවද කියලා මම පල්ලා බලනවා. තියුණු පිහියක් අරගෙන මම පල්ලා බලනවා. බලනකොට මේක අභ්‍යන්තරයේ කිසිදු වටිනා දෙයක් නැහැ. පිළිකුල් මස් වලින් තමයි හැදිලා තියෙන්නේ. මේකේ දුර්ගන්ධයක්මයි හමන්නේ. මස් නිසා අතිශය පිළිකුල්. ලේ තැවුරු නිසා අතිශය දුර්ගන්ධයක් හමන්නේ. කිසිදු සාර බවක් මේකේ දකින්න බෑ. මේ පිහිටලා තිබෙන මගේ ශරීරයේ පෙනහළු අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පෙනහළුත් මම පැත්තකින් තියනවා. ඊළඟට මට පේනවා පැත්තකට වැටිලා තියෙනවා බඩවැල්. ඒ සියල්ලම මම ගලවලා අතට ගන්නවා. අරගෙන තියුණු පිහියකින් මම පළලා බලනවා මොනවද මේ වගේ තියෙන්නේ. මට පේනවා මම පෙරගත් ආහාර, පෙර දිනේ ගත් ආහාර ඒවා දිරවලා කෙලත් එක්කලා මිශ්‍ර වෙලා ආහාර කොටස් අසූචි විදිහට මේ කුඩා බඩවැල් මහ බඩවැල් හරහා ගිහිලා තියෙනවා. අතිශය දුගඳක් හමන්නේ. අතිශයින්ම දුගඳක් මේ හමන්නේ. කිසිදු සාර බවක් මට පේන්නේ නෑ මේ බඩවැල් වලින්. මගේ මේ බඩවැල් අසාරයි, අසුභයි,
පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මට පේනවා මගේ උදරේ පිහිටලා තිබෙනවා මේ උදරේ මම අතට අරගෙන පළලා බලනවා තියුණු පිහියකින් මොනවද මේ උදරේ අභ්‍යන්තරේ තියෙන්නේ වටිනා දෙයක් මේකෙවත් තියෙයිද කියලා පල්ලා බලපුවමයි තේරෙන්නේ මම කලින් මම අගත් ආහාර කෙලත් එක්කලා මිශ්‍ර වෙලා මේ උදරේ තියෙන්නේ මේකට වමනේ කියලා කියනවා කෙලත් එක්කලා මිශ්‍ර වෙලා ගත් ආහාර කොටස් සියල්ලම කෑලි කෑලි බවට පත් වෙලා දැන් දිරවීමට ආරම්භ වෙලා තියෙනවා හොඳට මට පේනවා දැන් මේ ශරීරයේ අපවිත්‍ර ස්වභාවය මේ උදරේ කිසිදු සාරවත් බවක් මේකේ පේන්නේ නැහැ අතිශය දුර්ගන්ධයක් මට දැන් දැනෙනවා පිළිකුලක්මයි මට දැනෙන්නේ මේ උදරය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි ඊළඟට ඊට පල්ලෙහින් මට පේනවා මුත්‍රාශය පිටලා තිබෙනවා මුත්‍රාශය පළලා මම බලපුවාම මම ගත්ත ජලය මුත්‍රා වශයෙන් සකස් වෙලා පිරීලා පළලා බලපුවමයි තේරෙන්නේ අතිශයින්ම දුගඳක් ඒ මුත්‍රා ටිකත් මම අර බාල්දියටම දානවා දාලා හොඳට මම බලනවා සාරවත් ගතියක් ඒකෙවත් තියෙයිද කිසිදු සාරවත් ගතියක් දැන් පේන්නේ නෑ මට සුබ ගතියක් තියෙනවද මේකේ අනේ මට සුබ ගතියක් පේන්නේත් නෑ සුවඳක් දැනෙනවද මොන සුවඳක්ද ඒකෙන් අතිශය දුර්ගන්ධයක් හමන්නේ එනම් මේ ශරීරයේ අභ්‍යන්තරයේ පිහිටලා තිබෙන මුත්‍රා අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මට දැන් පේනවා මේ ශරීරයේ තවත් ඉතිරි වෙලා තියෙනවා සෙම අභ්‍යන්තරයේ තිබෙනවා මේ ශරීරේ මේ සෙම ටික එකතු කරලා මම පීරිසියකට එහෙම නැත්නම් භාජනයකට මම එකතු කරලා ගන්නවා එකතු කරලා ගන්නවත් බැරි තරම් පිළිකුලක් දැනෙන්නේ ඒත් මේ භාවනාවට මේක සිද්ධ කරන්නට ඕන නිසා මම මේ සෙම සියල්ලම එකතු කරලා ගන්නවා එකතු කරලා මම හොඳට මේ සෙම දිහා බලනවා මෙච්චර කාලයක් මේ තරම් අපවිත්‍ර සෙම ගොඩක් මම මගේ ශරීරයේ අභ්‍යන්තරයේ නේද තියාගෙන හිටියේ මේක කිසිදු සාර ගතියක් පේන්නේ නෑනේ සුබ ගතියක් පේන්නෙත් නෑ
මේකට නහය ලං කරන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම් දුගඳක් හමන්නේ. ඒත් මේ භාවනාව කරන්න ඕන නිසා, මේක අවබෝධ කරගන්න ඕන නිසා මම පොඩ්ඩක් මගේ ශරීරයේ තිබෙන සෙමවලට නහය ලං කරලා බලනවා. අතිශය දුගඳක්. හිස් මොළ පවා පලාගෙන යන තරම් අතිශය දුගඳක් හමන්නේ. එහෙනම් මේ ශරීරයේ පිහිටලා තිබෙන සෙම අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම මට පේනවා මගේ මේ ශරීරයේ සැරව තියෙනවා. අභ්‍යන්තරයේ මේ ලේ නරක් වෙලා නරක් වුණ ලේ කහ පැහැයට වෙලා. මේ කහ පාටට තියෙන්නේ සැරව. මේ සැරව සියල්ලම මම එකතු කරලා පීරිසි කෝප්පයකට ගන්නවා. අරගෙන හොඳට මම බලනවා මේ දිහා. හරිම පිළිකුලක් දැනෙන්නේ. මේ අභ්‍යන්තරයේ තිබ්බ දේවල් නේද මේ ශරීරේ. මම මෙච්චර කාලයක් මේ ටික මගේ ශරීරය ඇතුලේ තියාගෙන නේද හිටියේ. අද තමයි මම මේ දැක්කේ මේ ශරීරයේ අභ්‍යන්තරේ මේ වගේ පිළිකුලක් තියෙනවා නේද. මගේ මේ ශරීරයේ පිහිටලා තිබෙන සැරව අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම ඒ ටිකත් මං අයින් කරලා ආයෙත් මම මගේ ශරීරය දිහා බලනවා. තව මොනවත් වටිනා දෙයක් තියෙනවද මේ ශරීරයේ අඩු ගානේ? බලනකොට මට පේනවා ශරීරයේ තියෙන ඔසොටු. මේ හොටු ටික සියල්ලම මම එකතු කරලා අර වගේම අරන් බලන්න ඕනේ. සාරවත් ගතියක් මේකෙවත් පේන්නේ නැහැ. සුවඳක් දැනෙන්නෙත් නැහැ. දුර්ගන්ධයක්මයි දැනෙන්නේ. මේ ශරීරයේ පිහිටලා තිබුණ මේ හොටු අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊළඟට මේ මුඛයේ අවට තියෙනවා කෙල පිහිටලා. ඒ ටිකක් දැන් මට පේනවා මේ කෙල. මම මේ කෙල ටිකත් අරගෙන හොඳට බලනවා මේ පීරිසියට අරගෙන. මේ තරම් අපවිත්‍ර දේවල් නේද මේ මම කටේ තියාගෙන මම හිටියේ. දුගඳක්මයි හමන්නේ, පිළිකුලක්මයි දැනෙන්නේ. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ ටිකත් මම අර බාල්දියටම දාලා මේ බාල්දිය අසූචිත් දාලා තිබෙනවා. මුත්‍රාත් දාලා තියෙනවා. අර ඉවත් කරපු ලේ ටිකක් දාලා තියෙනවා. සෙම් සොටු සියල්ලක් දාලා තිබෙනවා. ඒ සියල්ලම මම කෝටුවක් ආධාරයෙන් කලවම් කරලා කලතලා හොඳට මම බලනවා මේකෙවත්
මේ ටික එකතු වුණාම වටිනාකමක් තියෙයිද? කිසිදු වටිනාකමක් නැහැ. මට පේන්නේමක් මේ අපවිත්‍ර දේවල්මයි. පිළිකුලක්මයි දැනෙන්නේ. අතිශය පිළිකුලක් දැනෙන්නේ. අතිශය දුර්ගන්ධයක් හමන්නේ. එහෙනම් මේ සියල්ලම අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මම දැන් මගේ ශරීරයේ හැම කොටසක්ම ගලව බැලුවා. වටිනා දෙයක්ද මේ ශරීරයේ තියෙන්නේ. මම මේ තරම් කාලයක් ඉපදුන දවසේ ඉඳලා අද වෙනතුරු මේ කය පෝෂණය කරගන්නට කොයි තරම් දේවල් සිද්ධ කළාද? මේ කය කොච්චර සරසලා ලස්සන කරගන්න මම හැදුවද? අනේ මේකේ අභ්‍යන්තරයේ තියෙන්නෙම අපවිත්‍ර දේවල්මයි, පිළිකුල් දේවල්මයි, අතිශය පිළිකුල් දෙයක්මයි. ඔව් දැන් මට තේරෙනවා, මට වැටහෙනවා, මට ප්‍රඥාවට වැටහෙනවා, නුවණට වැටහෙනවා. මම මේ තරම් කාලයක් කුණු කොටස් 32ක් උස්සගෙන මේ කුණු කොටස් 32ට ආදරේ කරමින්, කුණු කොටස් 32 පෝෂණය කරමින් මම, මගේ, මට, මම කියන සංඥාව ඇති කරගෙන මේ කුණු කොටස් 32ට ඇලීමක් බැඳීමක් ඇති කරගෙන හිටියා. ඇලීමක් බැඳීමක් ඇති කරගෙන හිටපු මේ කුණප කොටස් 32 අතිශයම පිළිකුල් ගලවලා බැලුවාම අනේ මට මේ සියල්ල ගැනම පිළිකුලක් දැනෙන්නේ. මේ කුණු ගොඩවල් 32ක් තියාගෙන මේ කය පෝෂණය කරමින් කටයුතු කරන්නට සිද්ධ වෙලා තියෙනවා දැන්. ඒක නිසා මේ කය අභ්‍යන්තරයේ පිහිටලා තිබෙන සිත ශක්තිමත් කරගන්නට මම උත්සාහ කරන්නට ඕනේ. මේ සිත දියුණු කරගන්නට උත්සාහ කරන්න ඕනේ. මේ සිතින් නුවණින් විමසමින් මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවයම මත දකින්නට මට ප්‍රඥාව උදා කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ කය පිළිකුල් අසාර ස්වභාවයක් තියෙනවා. අනිත්‍යයි. දුකක්මයි මේ කයෙන් ලැබෙන්නේ. මට කවදාවත් මේ කය නිසා සැපක් නම් ලැබිලා නැහැ. ලැබුණත් తాවකාලික සැපක් විතරයි. ඒක තිබ්බටත් වඩා දුකකට පෙරලෙනවා අන්තිමේට. ඒක නිසා මේ ශරීරයෙන් සැපක් නම් මට ලැබෙන්නේ නැහැ. සැපක් ලැබිලත් නැහැ. මම මේ භාවනා කරන්ට ඉඳගත්තු මොහොතේ ඉඳලම මේ ශරීරය ගැන මෙනෙහි කළා. මෙනෙහි කරනකොට මට පේන්නේ මේ ශරීරයේ අතිශය පිළිකුල් දෙයක්. අතිශයම පිළිකුල් දෙයක්. අනේ මට මේ ශරීරයේ ගැන කිසිදු ආසාවක් නැහැ දැන්. මේ ශරීරය අත්හැර ගන්න පුළුවන් නම්, මේ ශරීරය අයින් කරලා දා ගන්න පුළුවන් නම් ඒ තරමටම මම කැමතියි. ඉතින් කොහොමද මේ ශරීරය අත්හරින්නේ? ඒ අතහරින්න නම් දියුණු කරගන්නට ඕනේ. එහෙනම් මේ කය ගැනම මම බලන්නට ඕනේ. කයේ තියෙන අසුභ ස්වභාවය, මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවය දිහාම බලලා මගේ සිත දියුණු කරගන්නට උනා.
මගේ මේ මුළු ශරීරයම අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මගේ ශරීරයේ ගලවපු සියලුම කොටස් දැන් තිබ්බ වගේම හදාගන්නවා. මේ කය පවත්ව ගන්නට ඕනනේ. මරණය දක්වා මේ කය අරගෙන යන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මං ගලවපු සියලුම කොටස් නැවත තිබුණා වගේම මට සකස් කරගන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මගේ ශරීරයේ තිබුණ හදවත, වකුගඩු, අක්මාව, පෙනහළු, ලේ, නහර, මස්, බඩවැල්, හෘදය වස්තුව, මුත්‍රාශය මේ සියල්ල මම සකස් කරගන්නවා. ශරීරයේ ගලවලා දාපු අස්ථි කොටසුත් මම සකස් කරගන්නවා. තිබ්බ විදියටම. ඊළඟට ගලවලා දාපු හැම ආයෙත් තිබුණ විදියටම මම පොරව ගන්නවා. පොරවගෙන මං ගලවලා දාපු මට මේ භාවනාවට උපකාර වුණ මේ දත් ටිකත් ඒ වගේම කෙස් ටිකත් ශරීරයේ ලෝම ටිකත් නියපොතු ටිකත් සියල්ලම තිබ්බ විදියට සකස් කරගෙන දැන් මගේ ශරීරය තිබුණා වගේම සකස් කරගන්න. මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන්නේ පිළිකුල් දේවල්මයි. පිළිකුලක්මයි. ඒක නිසා මගේ මේ කය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට, ප්‍රඥාවෙන් දකින්නට, මේ කයේ පිළිකුල් ස්වභාවය දැක ගන්නට මට ශක්තිය ධෛර්යය ලැබේවා. මගේ මේ කය නිවන් දකින්නට මට භාවනා අරමුණක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි පින්නතුනි. හොඳ හුස්මක් අරගෙන හුස්ම පිට කරලා මෙනෙහි කරගන්න. සමාධිය බැසයක්වා, සමාධිය බැසයක්වා, සමාධිය බැසයක්වා, සමාධිය බැසයක්වා. හිමීට දැස් විවර කරන්න. හිමීට සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසానයි. ඔබ සෑම දිනකම ඉඩ ලැබෙන සෑම මොහොතකම මේ පටික්කුල මනසිකාරය එහෙම නැත්නම් කායගතානුසති භාවනාව මේ කියලා දුන්න විදිහටම ඔබට සිහිපත් කරන්නට, මෙනෙහි කරන්නට. මේ ශරීරයේ තියෙන කොටස් සියල්ලම පිළිකුල් කියලා අපි දන්නවා. දැන් තේරෙනවා, වැටහෙනවා. මේක සත්‍යයක්. ඒක නිසා මේ පිළිකුල් භාවනාව ඔබ නිතර ප්‍රගුණ කරන්නට. මේ සක්කාය දිට්ඨිය නැති කරගන්නට, ශරීරයට තියෙන ආසාව, ඇල්ම නැති කරගන්නට ලොකු ශක්තියක් බවට පත් වෙනවා මේ භාවනාව. ඒක නිසා ප්‍රාර්ථනා කරගමු මේ උතුම් වූ
කායගතානුසති භාවනාව තුළින් අප සියලු දෙනාටම මේ කයේ යථාර්ථය වටහා ගන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නට මේ උතුම් වූ භාවනාව අපි සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. හොඳයි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නට මේ උතුම් වූ කුසල ශක්තිය ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. පින්නතුනි, කෙටි පණිවිඩයක් තිබෙනවා ඔබට දැනුම් දෙන්නට. බෞද්ධ විහාර සංගමය විසින් සංවිධානය කොට තිබෙන ශ්‍රම දානයක් පවත්වන්නට සංවිධානය කරලා තිබෙනවා. අනිද්දා, ඒ කියන්නේ ඉරිදා දවල් 1 සිට හවස 4 දක්වා ඔබ තමුන්නාන්සලාට පුළුවන් තමන්ගේ ශ්‍රමයෙන් දායකත්වය ලබා දෙන්න පන්සලේ අවශ්‍ය කරන ඒ නඩත්තු කටයුතු සඳහා. දිනය 21 වෙනිදා මේ ඉරිදා දවල් 1 සිට හවස 4 දක්වා. ගොඩක් පිං.